උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 10 වෙනි පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව applied biology මේක ජීවිතයට ඉතා සාර්ථක අන්න අපිට විභාගය සඳහාත් ඉතා දායකත්වයක් සපයන පාඩම් කොටසක්. අපි මේකේ මුල් කොටස් ටික සාකච්ඡා කරලා තියෙනවා දැන් සෑහෙන දුරකට. අද අපි යනවා අන්න තවාන් කළමනාකරණයේදී ඇතිවන ගැටලු. අපි දන්නවා තවානක් කියලා කියන්නේ මේ ශීඝ්‍ර වර්ධනයක් අපේක්ෂා අපි හදාගන්න කුඩා ශාක සමූහයක්. එතකොට මෙන්න මේ තවානක් ගන්න අපි කළමනාකරණය කරද්දී ඇති වෙන්න පුළුවන් ගැටලු. පැහැදිලි? එතකොට හරියට කළමනාකරණය කරගත්තොත් තවානක් ඉතා සාර්ථක ශාක ප්‍රජාවක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේකෙදී අපිට වැදගත් වෙනවා මෙන්න මේ කළමනාකරණයන් පිළිබඳව අපි අවධානය යොමු කරලා බලමු. එකක් ආලෝක කළමනාකරණය, දෙක පාංශු කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය, ජල කළමනාකරණය, ඊට අමතරව තවානයේ ව්‍යුහය හා පරිසරය පාලනය කිරීම. අපි ඕකෙන් ගමු එකක්. ආලෝක කළමනාකරණය. කොහොමද අපි මේකේ ආලෝකයේ කළමනාකරණය කරන්නේ? පැහැදිලිද? එතකොට අපි දන්න එකක් මේ නර්සරිය ඇතුලේ එහෙමත් නැත්නම් මේ අපිට හම්බෙන තවානක් ඇතුලේ අපිට දකින්න පුළුවන් වෙනවා මේ කුඩා අතු කැබලි. අපිට මුල් අද්දවා ගන්න අපි පාවිච්චි කරනවා මේ නර්සරි එකක්. ඒකේ සමහරලාට තියෙන්නේ කුඩා අතු කැබලි තියෙන. ඊට අමතරව බීජ තියෙනවා. ප්‍රෝවණය වෙන්න දාලා. ඊට අමතරව අපිට හම්බෙනවා මේ බීජ පැල තියෙනවා වර්ධනය වෙන්න දාලා. මෙන්න මේ ඊට අමතරව අපි මේ පටක රෝපණයෙන් ලබාගත් කොටස් තියෙන්න පුළුවන්. පටක රෝපණයෙන් හදාගත්ත දරු ශාක තියෙන්න පුළුවන්. මේ ඕනම එකක් ආන්න හොඳ වර්ධනයක් සඳහා ආලෝකයේ කළමනාකරණය කරගන්න. උතර බලන්න මොකද්ද තියෙන්නේ කියලා. මේ අතු මුල් ඇද්දවීම, බීජ පරෝහණය, බීජ පැල වර්ධනය, පටක රෝපණය සඳහා අන්න අපි කියනවා ආලෝක කළමනාකරණය ඉතා වැදගත්. මේ ආලෝකයේ ගුණාත්මක භාවය කියන්නේ ආලෝකයේ තරංගායාමය හා ආලෝකයේ ලැබෙන කාල පරාසය. ආලෝකය ලැබෙන්නේ මොන කාල පරාසයකද? ඒ වගේම ආලෝකයේ අවශ්‍යතාවය. ආලෝකයේ කොච්චර ඕනද? අපි දන්නවා ශාකයකට මේ නොමේරු ලදරු ශාකයකට ගොඩාක් ආලෝකය ඕනේ අර සිංහරාජයේ වැඩෙන දැවැන්ත ශාකවලට වගේ. ඒ දැවැන්ත ශාකයකට නම් ලොකු ආලෝක ප්‍රමාණයක් දරා ගන්න පුළුවන්. හැබැයි මේ බොහොම ලපටි ශක්තිමත් මුල් පද්ධතියක් නැති පුංචි පැලෑටියකට ලොකු ආලෝක ප්‍රමාණයක් දරා ගන්න බෑ. ඒ හින්දා මේ ආලෝකයේ ගුණාත්මක භාවය කියන තරංගායාමේ අපි දන්නවා රතු සහ නිල් ආලෝකය තමයි වඩා ඵලදායී කියලා අපි කියන්නේ. ඒ වගේම ආලෝකය ලැබෙන කාලපරාසය දවසේ කොච්චර වෙලාවක් ආලෝකය ලැබෙනවා. දැන් අපිට හදාගත්ත පොලිටනල් එක එහෙමත් නැත්නම් අපිට හදාගත්ත ග්‍රීන් හවුස් එක හරිතාගාරයක් තුළ අපිට ආලෝකය පාලනය කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරක හදාගන්න තවානකත් අම්මලා තාත්තලා ආලෝකය පාලනය කරනවා. මේක පොල්ලත්තකින් වහලා දානවා. අන්න අපේ තවානට උඩින් ලී දෙකක් තියලා තවානේ ශාක ස්පර්ශ නොවන විදියට පොල්ලතු කීපයකින් වහලා දානවා. එතකොට මේ තද ආලෝකය අන්න වැටෙන්නේ. ආපහු හවස් වෙච්චහම අර පොල් පිටි දෙක අයින් කරලා අර ටිකක් පොඩි උත්තල ගතියක් තියෙන පොල් පිටි දෙකක් තිබ්බ හැකිනේ. තියලා කුඩින් අන්න පොල්ලත්ත දාලා තියෙනවා. හවස් වෙනකොට මොකද කරන්නේ? අන්න අම්මලා තාත්තලා අර පොල්ලතු දෙක අයින් කරලා දානවා. මොකද රැට අන්න තද ආලෝකයක් නැහැනේ රැට රාත්‍රී කාලෙදී. ඒ හින්දා මොකද වෙන්නේ? අන්න එතකොට හොඳට සිසිලනයක් ලැබෙන විදිහට අරලා තිනවා. ආපහු අපිට දවල් වෙනකොට තද ආවු වෙන වෙලාවට අපිට වහලා දාලා තියාගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ආලෝකය මක් කරන්න පුළුවන්ද? පාලනය කිරීම කරන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි? දැන් අපි ආලෝක කළමනාකරණයේදී පොලිටනල් එකක් නම් අපි හදන් තියෙන්නේ. පොලිතීන් වලින් හදපු ගෘහයක් නම් මේ බලන්න එක ගැන තව යමක් කියන්න. මේ අපි හදන පොලිටනල් එකක් මේ. එතකොට මේක හරහා ආලෝකයේ 100% ඇතුළු වෙන්නේ ආන්න. එතකොට මේකෙන් ආලෝකය සෑහෙන දුරකට මක් වෙනවද? ආන්න. මේක මත තමයි අපි අර නර්සරි එකේ අපේ තවානේ පැල මේ තියෙන. නොමේරු පැල ටික අපි
පවත්වගෙන යන්න. එතකොට අපිට ඕකෙන් ආලෝකය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි? යන්න ඊළඟ එක පාංශු කළමනාකරණය. පාංශු කළමනාකරණය. පස කළමනාකරණය කරගන්න ඕන. අපි දන්නවා පස තමයි ශාක මුල් සවිවීම සඳහා උපස්තරය සපයන්නේ එකක්. පසෙන් තමයි ජලය උරා ගන්න දෙක. පසෙන් තමයි ඛනිජ අවශෝෂණය සිද්ධ වෙන්නේ. ඒත් එක්ක මේ මුල් වලට පස් අතරින් පහසුවෙන් වර්ධනය වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ හින්දා පසේ හොඳ ඔක්සිජන් සැපයුමක් තියෙන්න ඕන. පසේ හොඳ ඔක්සිජන් සැපයුමක් තියෙන්න ඕන. එතකොට පස ඔක්සිජන් වලින් සරු නම් ශාක මුල් වලට හොඳට ඔක්සිජන් ලැබෙනවා. ඒ හින්දා මුලේ වර්ධන වේගය මොකද වෙන්නේ? අන්න වැඩි වෙනවා. මේදී පාංශු වයනය, පාංශු ව්‍යුහය හා කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. පැහැදිලිද? එතකොට අපි දන්නවා අපි මල් පෝච්චියක අන්න ශාකයක් ඉන්දන්න ගත්තහමත් මතු පිට පස් වලින් කොටස් එකක්, අන්න කොම්පෝස් කොටස් එකක්, වැලි එකතු කරලා අපි හදාගත්ත මිශ්‍රණයක්. ඒක තමයි අපි අර බඳුනට එකතු කිරීම සිද්ධ කරන්නේ. ඒ හින්දා මේකත් අපි මක් කරගන්නවද? පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. රසායනික පොහොර හෝ අන්න වෙනත් පොහොර යෙදීමෙන් පසේ තත්වය දියුණු කරන්න පුළුවන්. ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන් පොහොර හෝ අපිට රසායනික පොහොර පාවිච්චි කරන්න පුළුවන්. කාබනික පොහොර පාවිච්චි කරන්න පුළුවන්. මේවා රසායනික අපිට ඕනනම් දියර විදියට ගන්න පුළුවන්. මේ ඕනෑම එකක් පාවිච්චි කරලා පසේ ගුණාත්මක තත්වය මක් කරන්න පුළුවන්ද? කළමනාකරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔය කාරණා දෙක. මෙන්න පලිබෝධ මර්ධනය. පැහැදිලිද? පලිබෝධ මර්ධනය. නිරෝගී ශාකයක් ගන්න. මොකද පලිබෝධකයෝ හානි කරොත් ශාකයකට ශාක වර්ධනය අඩාල වෙනවා. දැන් අපි මේක බොහොම ප්‍රායෝගිකව අපේ ගෙවල් වල දකින එක තමයි පිටි මකුණගේ හානිය. ශාක පත්‍ර වල යටපැත්තේ තමයි දකින්න පුළුවන් වෙන්නේ. අන්න සුදු පාට නිකන්නේ දකින්න පුළුවන් කුඩු කුඩු වගේ තියෙනවා දකින්න හම්බෙනවා. එතකොට මෙයා හානි කර වෙච්ච ගමන් මෙයාගේ ආසාදනයත් එක්ක අන්න අර පත්‍ර ඇඹරිලා පැහැදිලි පත්‍රවල හැඩේ විකෘති වෙලා එවිට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නැහිටලා ශාක වර්ධනය අඩාල වෙලා යන්න පුළුවන්. පැහැදිලිද? ඒ හින්දා අපි කියනවා මොකක් කියලාද? රෝග වලින් තොරයි නම් ශාකයකට කෙටි කාලයක් තුල ප්‍රශස්ත වර්ධනයකට යන්න පුළුවන්. හැබැයි රෝග වැළඳිච්ච ගමන් මොකද වෙන්නේ? ශාකවල වර්ධනය මොකද වෙන්නේ? අඩාල වෙනවා දකින්න පුළුවන්. එහෙනම් නිරෝගී පැල ලබා ගැනීම සඳහා පැල නිරෝගී කරගන්නත් ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා රෝග පාලනය හා පලිබෝධ මර්ධනය වැදගත්. පැහැදිලිද? දැන් අපි ඕක වගාවක් විදියට අර නර්සරි එකෙන් අපි පැල ටික අරන් ගිහලා හිටවපුවාම මේවල රෝග තිබුණොත් එහෙම අන්න අපි ලොකු මුදලක් වියදම් කරලා කරන වගාව අසාර්ථක වෙලා යන්න පුළුවන්. හැබැයි අපේ නර්සරි එක ඇතුලේ තියෙන බොහොම ගුණාත්මක රෝග වලින් තොර අන්න පැල නම් අපිට ඉතා සාර්ථක වගාවක් කරගන්න අවස්ථාව හම්බ වෙනවා. මේ බලන්න මේ සඳහා ක්‍රම කීපයක් භාවිතා කරනවා. එකක් සම්ප්‍රදායික ක්‍රම තියෙනවා අපි මේ පලිබෝධ මර්ධනය කරන්න පාවිච්චි කරන. රසායනික ක්‍රම තියෙනවා අපිට පුළුවන් කෘමිනාශක පාවිච්චි කරන්න මේ සඳහා. ඒ වගේම භෞතික ක්‍රම තියෙනවා. ඉන්න පලිබෝධකයෝ අතින් අල්ලලා අයින් කරනවා වගේ පොඩි භෞතික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ජෛව පාලන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අන්න ජීවීන් ලව්වා සිදු කරන ඒවා ජෛව පාලන ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව මේ සමෝදානික පලිබෝධ මර්ධනයකට යන්න පුළුවන්. එතකොට සම්ප්‍රදායික ක්‍රම තියෙනවා අපිට හම්බ වෙන පලිබෝධ මර්ධනය සඳහා. රසායනික ක්‍රම තියෙනවා අපිට පලිබෝධ මර්ධනය සඳහා. මේවා අපි දන්නේ භෞතික ක්‍රම මේ ෆිසිකල් ඒවා මං කිව්වේ සරල මේක අතින් අලලා අයින් කරන එක. අර අපිට හම්බෙච්ච අන්න රෝග පත්‍ර තියෙනවා නම් කඩලා අයින් කරන එක. ඔය වගේ අපිට හම්බෙන භෞතික ක්‍රම දකින්න පුළුවන්. ඊට අමතරව ජෛව පාලන ක්‍රම. ජීවීන් ලව්ව අන්න අපිට මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මෙහෙම ජෛව පාලන ක්‍රම ලංකාවෙත් අත්දැක බලලා තියෙනවා. ඔය පිමකොතිකා කුමිංගි
මර්ධනය කිරීම සඳහා පොල් පලිබෝධකෙක් ඩිමොයිකියා ජවනිකා යොදා ගැනීම. සැල්වීනියා මර්ධනය කිරීම සඳහා සයිටෝබගස් සැල්වීනී භාවිතා කිරී. මෙවා සාර්ථකව අපිට හම්බෙලා තියෙනය. ඊට අමතරව අපි බැසිලස් තුරැන්ජිනෙන්සිස් BTI බැක්ටීරියා කියලා කියන්නේ අන්න මේ මදුරුවන් මර්ධනය කිරීම සඳහා ලංකාවේ නම් පාවිච්චි කරේ නැහැ. ලංකාවේ අන්න BTI නැහැ. අන්න අපිට මේක අපිට හම්බෙනවා මේ දියුණු රටවල් පාවිච්චි කරනවා BTI බැක්ටීරියාව. ඒ බැසිලස් තුරැන්ජිනෙන්සිස්. අන්න පැහැදිලි. එයා හදන රසායනික මේ කෘමි කීටයින්ට හානි කරයි. නේද කෘමි කීටයෝ විනාශ වෙලා යනවා. එහෙනම් මදුරුව මර්ධනය කරන්න සාර්ථක ක්‍රමයක් විදියට ලෝකේ පාවිච්චි කරනවා. ඒවා මේ ජෛව පාලන ක්‍රම. ජෛව පාලන ක්‍රම. ඒ වගේම අන්න අපිට යන්න පුළුවන් මේ සමෝදානික පලිබෝධ මර්ධනය. සමෝදානික පලිබෝධ මර්ධනයක් කියන්නේ දරුවනේ පලිබෝධ මර්ධනය සඳහා පලිබෝධ මර්ධන ක්‍රම කීපයක් එකට භාවිතා කරනවා නම් අන්න අපි කියනවා මොකක් කියලාද ඒක? සමෝදානික මර්ධන ක්‍රම. ඒ කියන්නේ පලිබෝධකයෝ ඉන්නවා නම් ඒගොල්ල අල්ලලා අතින් අයින් කරන එක. ඒ වගේම පොඩි සම්ප්‍රදායික අපිට හම්බ වෙන මේ කෘමීන් පළවා හරින්න දුමායනේ වගේ ඒවා කරලා ඒක සම්ප්‍රදායික ක්‍රම. ඒ වගේම අන්න කෘමිනාශක ගහලා ඔවුන් විනාශ කරන රසායනික ක්‍රම. මේ වගේ ක්‍රම කීපයක් එකට යොදා ගන්නවා නම් අපි ඒක කියනවා සමෝදානික මර්ධන ක්‍රමයක් කියලා. එහෙනම් අන්න පලිබෝධ මර්ධනය සඳහා අපිට ගන්න පුළුවන් සම්ප්‍රදායික ක්‍රම තියෙනවා. රසායනික ක්‍රම තියෙනවා. භෞතික ක්‍රම තියෙනවා. ජෛව පාලන ක්‍රම තියෙනවා. සමෝදානික පලිබෝධ පාලන ක්‍රම දකින්න පුළුවන් වෙනවා. නැත්නම් අපි කියනවා සමෝදානික පලිබෝධ කළමනාකරණය දකින්න පුළුවන්. ඒතර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට දැම්මොත් එහෙම අපි මොකද්ද කියන්නේ? සමෝදානික පලිබෝධ මර්ධනය යනු යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා අහුවොත් එහෙම නැත්නම් සමෝදානික පලිබෝධ මර්ධනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා ප්‍රකාශ පහක් දුන්නොත් ඒක එක තැනක තියෙයි. පලිබෝධ මර්ධන කීපයක් පලිබෝධ මර්ධන ක්‍රම කීපයක් එකවර යොදා ගැනීම මෙය වේ. ඉතා නිවැරදි ප්‍රකාශය තමයි ඒක. පලිබෝධ මර්ධන ක්‍රම කීපයක් එකවර යොදා ගැනීම තමයි අපි කියන්නේ සමෝදානික පලිබෝධ මර්ධන. බලන්න මොකක්ද කියන්නේ කියලා. මර්ධන ක්‍රම කීපයක් එකවර භාවිතා කිරීම. ඒතකොට මේ ටික අපි දන්නවා. අපිට අලුතෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. පලිබෝධ මර්ධනයට සම්ප්‍රදායික ක්‍රම තියෙනවා කියලා අපි දන්නවා. රසායනික ක්‍රම තියෙනවා කියන්නේ අපි දන්නවා. භෞතික ක්‍රම තියෙනවා කියන්නේ අපි දන්නවා. ජෛව පාලන ක්‍රම තියෙනවා කියන්නේ අපි දන්නවා. හැබැයි අපිට අලුතෙන් ආව ලස්සන වචනයක්. ඒ තමයි සමෝදානික පලිබෝධ කළමනාකරණය. මේක තමයි අලුතෙන් අපිට හම්බෙච්ච එක. ඒ කියන්නේ මර්ධන ක්‍රම කීපයක් එකවර භාවිතා කිරීම. පැහැදිලිද? ඊට පස්සේ අපි කියනවා ජල කළමනාකරණය හා ආර්ද්‍රතාවය පාලනය කිරීම. පැහැදිලි? ජල කළමනාකරණය හා ආර්ද්‍රතාවය පාලනය කිරීම. මේ බලන්නකො අපි ප්‍රායෝගිකව දැකලා තියෙන දේ. අපි ගෙදර පෝච්චියක් අරන් ඒ පෝච්චියක අපි හිටවනවා අන්න පුංචි මිරිස් පැලයක් අපි හිටවනවා. මේක හිටවල ඉවරලා අපි මේකට හොඳට ජලය සපයනවා. ජලය සපයලා පොලිතීන් උරයක් අරගෙන මේක මේ විදියට වහනවා. එතකොට මේ පොලිතීන් පොලිතීන් උරේ පැහැදිලි. එතකොට මේක මේ එක විදිහකට ගත්තාම මේ බොහොම සිම්පල් පොලි ටනල් එකක් වගේ. එක ගහකට මේක ගහකට. දැන් මේ අපි කරන එකනේ. අපේ අම්මලා අතීතේ ගහක් හිටවලා මේ පෝච්චියක යාලා මොකක් හරි බඳුනක් අරන් පෝච්චියක් නෙමෙයි අපි හිතමුකෝ නිකන් ඉවත දාන මොකක් හරි එකක් අරගෙන ඒකට පස් ටික දාලා අන්න හොඳ පසක් සකස් කරගෙන ඒකේ පැලයක් ඉන්දනවා. ඒකේ ගොල්ල අන්න පොඩි පැලයක් ඉන්දනවා. එමෙ ඉඳලා මොකද කරන්නේ? අන්න උතන තව අන්න අත්තක් මේ විදියට
කොළ අත්තක් ඕකට හයි කරලා තියෙනවා. පොළවේ ඇනලා තියෙනවා කොළ අත්තක් නිකන් කොළ අතු දෙකක්. අර ගහමක් එන්නද? ගහ වැහෙන්න. අර අපි හිටවපු ලපටි පැලේ අන්න වැහෙන විදියට වටේට ඔය ග්ලිරිසීඩියා කියන්නේ ග්ලිරිසීඩියා සමහර පැතිවල ලාඩප්ප සමහර පැතිවල පොහොරගස් විවිධ නම් වලින් කියන්නේ අපි අර අන්න ජීවීන් නාමකරණයේදී අපි ඔය ගැන කියන්නේ එකම විශේෂයකට ප්‍රාදේශිකව විවිධ නම් පාවිච්චි කරනවා කියන උදාහරණයක් නේ ග්ලිරිසීඩියා ශාකේ. ග්ලිරිසීඩියා කියන ශාකයට අපි විවිධ නම් ලාඩප්පා පොහොරගස් වැටමාර විවිධ නම් කියන්නේ යාට. අන්න ඒකෙන් අතුරු කිලි ටිකක් කඩලා මේ වටේට. මොකද්ද මේ අරමුණ? මේ අපේ අම්මලා කරපු වැඩක් මේක. ඒකම අපි චුට්ටක් මේ දියුණු කරලා අපි කරනවා මේ. පොලිතින් එකක් අරන් මේකට දාලා තියෙනවා. පැහැදිලි? එතකොට මේ කරන්නේ මක් කරන එකද? මේක ඇතුලේ. දැන් මේකෙන් පිට වෙන ජලය ජල වාෂ්ප ටික මේක ඇතුලේ තියෙනවා. එතකොට දැන් මේකෙත් එමය මේ කොලාතු වටේට තියෙන මේකේ ජල වාෂ්ප මේ ASCII තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ මොකද්ද වැඩි? හියුමිඩිටි එක වැඩි, ආර්ද්‍රතාවය වැඩි. මේක ඇතුලේ ආර්ද්‍රතාවය වැඩි. අපි දන්නවා ආර්ද්‍රතාවය වැඩි නම් වටපිටාවේ ආර්ද්‍රතාවය වැඩි නම් උත්සේදනයෙන් ජලය පිටවීම මොකද වෙන්නේ? අඩාල වෙනවා. ආර්ද්‍රතාවය වැඩි වෙනකොට උත්සේදන වේගය අඩු වෙනවා. නම් මේ ශාක වලින් ජලය පිට වෙන එක අවම වෙනවා. ඒ කියන්නේ මේ ශාකය මැලවීමට තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. අපි බැලලා මේ පොලිතින් එක අයින් කරොත් එහෙම අන්න ආර්ද්‍රතාවයක් නැහැ නේද? පොලිතින් එක අයින් කරොත් එහෙම මොකද වෙන්නේ? අන්න මේ ශාක වලින් පිට වෙන ජලය පරිසරයට ඇවිල්ලා පරිසරයෙන් ඈතට යනවා. එතකොට අවුව වැටෙනකොට මොකද වෙන්නේ? උත්සේදනයෙන් ජලය පිට වෙනවා. අන්න ශාක මුල් වලට සමහර විට අන්න කාර්යක්ෂම ලෙස ජලය උරා ගන්නත් බෑ. ඇයි? මෙයා තාම පසට හොඳට සයි වෙලා නැහැ. එතකොට උත්සේදනයෙන් ජලය පිට වෙනවා. පසෙන් ජලය උරා ගැනීමේ පොඩි හිගයක් තියෙනවා. ප්‍රතිඵලය ශාකවල ජලය පිට වෙලා ශාක මැල වෙලා කොලේ වැටිලා යනවා. අපි දවසකින් දෙකකින් ගිහිල්ලා බලපුවාම අපිට පේනවා අපේ ගස් ටිකේ නැටි ටික විතරයි තියෙන්නේ. පත්‍ර එකක්වත් නැහැ. එහෙනම් අපිට අන්න ජල කළමනාකරණයක් කරන්න පුළුවන් මක් කරන එකද? මේ විදියට ගහ හිටවලා අපිට පුළුවන් මේක අන පොලිතීන් එකකින් ආවරණය කරලා තියන්න මක් වෙනකන්ද? දවසක් දෙකක් මේ ශාකය පසට හොඳින් සවි වෙනකම්. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අපි පොඩි ගෙදර තවානක් කරයි යනවනම් පැල තවානක් පුංචි එක අපිට පුළුවන් අන්න ඒ පැල තවාන මේ විදිහට මේ ඔය තියෙන්නේ අපේ පැල තවාන මේක අපි පොඩි ට්‍රේ වලට පැල ටික දාලා තියෙනවා. අපි හිතමු මේක ඇතුලේ ටිකක් වැඩියෙන් අපි හදනවා කියලා. මේකට පුළුවන් අපිට මෙහෙම ආරුක්කුවක් වගේ හිටින්න ලී දෙකක් ගන්න. මේක ලීයක් මේ ලී අපි දෙපැත්තෙන් අන්න පොළොවට තද කරලා තියෙනවා. ඔය විදිහට ලී දෙකක් තුනක් විතර දාලා ඔක උඩින් පොලිතීන් ටිකක් දානවා. ඔක උඩින් අන්න ආලෝකයේ විනිවිද යන පොලිතීන් එකක් දාලා මේ පොලිතීන් එක මේ විදිහට අරගෙන මේකට ගල් ටිකක් තියෙනවා. ඔන්න ලස්සන ජල කළමනාකරණ ක්‍රියාවලිය. එතකොට මේක ඇතුලේ හියුමිඩිටි එක මොකද වෙන්නේ? අන්න වැඩි වෙනවා. ආලෝකයක් ලැබෙනවා. ඇයි මේ පොලිතීන් එක හරහා ආලෝකය මේක ඇතුලට එනවනේ. ඒකට බාධාවක් නැහැ. එතකොට මේ කුඩා ලදරු ශාකවලට හොඳට ආලෝකයක් ලැබෙනවා. හැබැයි මේක ඇතුලේ අන්න ජල වාෂ්ප තියෙනවා. ඒ හින්දා මේ ශාක පත්‍ර වලින් උත්සේදනය හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිඵලය ශාක මැලවීමේ ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ හින්දා ශාක මුල් පද්ධතිය ශක්තිමත්ව පසට හයි වෙලා හොඳින් වර්ධනය පෙන්වනවා දකින්න පුළුවන්. පැහැදිලිද? ඔය අපි කතා කරේ අන්න ජල කළමනාකරණය. පැහැදිලිද? මොකක්ද කියන්නේ? කැපූ කොටස් වලින් මුල් ඇද්දවීම පැල වර්ධනය සඳහා මෙම සාධක කළමනාකරණය වැදගත් යන්න මං කිව්වේ.
අර මුල් අදින වැඩේ කරගන්න අන්න ඊට අමතරව පැල වර්ධනය කරගන්න ජල කළමනාකරණය ඉතා වැදගත් වෙනවා. ජලය හොඳ සම්පතක් මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා වර්ධනය වෙන වයසේ තියෙන පොල් පැලයකට දවසකට ජලය ලීටර් 50ක් විතර ඕන කියලා. දවසකට ජලය ලීටර් 50ක් විතර ඕන කියලා. ඒත් අපි මේවා ඉගෙන ගන්න දරුවෝ පොඩි ඇප්ලිකේෂන් එකකනේ. මේ ඉගෙන ගන්න එකේ පොඩි පිළිඹුවක් අපි ළඟ තියෙනවා. අපි ඉගෙන ගත්තා නම් ඒක අපෙන් පේන්න ඕන. ඉගෙන ගත්ත බව අපෙන් පේන්න ඕන. ඒ පිළිඹුව තමයි අපි අන්න මේ ඇප්ලයිඩ් බයොලොජි ඉගෙන ගත්තා කියන්නේ අඩුම ගානේ අපේ ගෙදර අපි විසි කරන වතුර එක අපි ගිහිල්ලා අන්න ළඟ තියෙන පොල් පැලයකට දානවා. අපි මුණ හොදනකොට අන්න යට තියෙන බකට් එකට එකතු වෙන වතුර එක අපි ඒ වතුර ටික අරන් ගිහිල්ලා ළඟ තියෙන පොල් පැලයකට දානවා. හේතුව අපි දන්නවා දවසකට ජලය ලීටර් 50කට වඩා වැඩි ප්‍රමාණයක් පොල් ගහට ලැබෙනවනම් එයා සීඝ්‍ර වර්ධනයක් පෙන්නනවා. කෙටි කාලයක් තුල අස්වැන්න අරන් දෙන්න. එහෙම නැතුව පොල් ගහ හිටෝලා අපි කියනවා ඔන්න ඔයා ඕන්නම් හැදෙන්න අවුවක් තියෙනවනේ වැස්සක් එනවනේ කියලා එහෙම තියලා තිබ්බොත් එයා හැදෙනවා. හැබැයි ඒකේ පොල් අස්වැන්න ගන්න සාමාන්‍යයෙන් අපි කියනවා පොල් ගහකින් අවුරුදු 5කින් අස්වැන්න ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ හරි කළමනාකරණයක් කරොත් හැබැයි අපි මෙයාව අතෑරලා දාලා තිබුණොත් සමහරට අවුරුදු 6ක් 7ක් 8ක් අපිට පොල් එපා වෙන ගානට එනවා. ඇයි හේතුව? අපි කියනවා මේ පොල් ගහ හිටවල දැම්මම අවුරුදු 10කටත් වැඩි තාම මේකේ අස්වැන්නක් නැහැයි කියලා. හේතුව ඇයි? නිසි කළමනාකරණයකට ලක් නොකිරීමේ ක්‍රියාවලිය. පැහැදිලිද? යන්න ඊළඟ එක. ඔය ජල කළමනාකරණය ගැනයි කිව්වේ. මේ ජල සම්පාදනය රඳා පවතින සාධක. ජල සම්පාදනය රඳා පවතින සාධක. එතකොට ශාකයකට ජලය ලබා දුන්නාම මේක රඳා පවතින සාධක ටිකක් තියෙනවා. එකක් තමයි පසේ ස්වභාවය. අපි දන්නවා වැලි පසක් නම් තියෙන ජලය පස් අතරින් කාන්දු වෙලා යනවා කොච්චර දැම්මත්. මැටි පසක් නම් තියෙන්නේ අන්න මේකේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි. යන අපි කියනවා කුඹුරු පද්ධති ගත්තාම මැටි පසක් තියෙන. ඒකේ ජලය රඳවා ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? අන්න වැඩි වෙනවා. එකක් පසේ ස්වභාවය කියන්නේ පස් වර්ගය අනුව මැටි පසක්ද, වැලි පසක්ද, ලෝම පසක්ද කියන එක අනුව. ඊළඟ එක පරිසරයේ ස්වභාවික තත්ත්ව. පරිසරයේ තියෙන ස්වභාවික තත්ත්වයන් ආන්න පරිසරයේ තියෙන ස්වභාවික තත්ත්වයන්. ඒ කියන්නේ මේක පරිසරයේ ආවරණය වෙච්ච පරිසරයක්ද? පස නිරාවරණය වෙලාද තියෙන්නේ? ඒතර පස නිරාවරණය වෙලා නම් තියෙන අධික හිරුතාපයක් ලැබෙනු. එවිට පසේ තියෙන ජලය ඉක්මනින්මක් කියලා නේද? වාෂ්ප වෙලා යනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? ආන්න. ඊළඟ එක තමයි දැන් අර මම ගත්තේ අර ඔයගලන්ට කලින් මේ විදිහ එකක වගා කරන්න කියලා කිව්වේ. මේකේ පෝෂක පස් ටික දාලා අන්න. මේකේ මේ තැනක ශාකයේ ඉඳන්න කියලා කිව්වේ මේ තැන් දෙකකම. ඒතර ඕකේ වර්ධනය වෙනවා පැලෙමේ. මේක තැනකින් හිල් කරා අපි හිල් කරලා පැලයක් ඉඳෙව්වා. ඒතර මේකේ මුල් පද්ධතිය මේක දිගේ යනවා. හැබැයි දැන් මොකද වෙන්නේ? හොඳ ජල කළමනාකරණයක් තියෙනවා. අපිට මේ ගහට වතුර දාන්න පුළුවන්. එතකොට මේකේ පසට වතුර ටික එනවා. මේකෙනුත් එනවා. හැබැයි මේ තැන් වලින් ජලය පිට වෙන්නේ නම් ආන්න. මේ ඇතුලේ තියෙන ජලය නිකන් අවකාශයට එන්නේ නැහැ. එනවනම් එන්නේ ශාක හරහාමයි. හොඳ කළමනාකරණයක් තියෙනවා. පරිසරයේ ස්වභාවික තත්ත්වය භූමියේ ආතතිය. ඒක අපි දන්නවා භූමිය තනිතලා බිමක් නම් තියෙන්නේ. ජල සම්පාදනය හොඳින් කරන්න පුළුවන් හේතුව ඇයි දාන වතුර ටික අන්න ආනත නැති හින්දා. හැබැයි භූමිය ආනතයි නම් දාන වතුරමක් කියලා යන්න පුළුවන්ද? අන්න ගහගෙන යන්න පුළුවන්. ඒ හින්දා අපි හැමතිස්සෙම වග බලා ගන්නවා මේක ෆ්ලැට් බිමක්. ආන මේ නර්සරි එක තවාන් එක මතු පිට තනිතලා බිමක් විදියට පවත්වාගෙන යන්න. ලබාගත හැකි යන්න භූමිය ආතතිය ජලය ලබාගත හැකි ප්‍රභව පැවතීම. ඉතින් ජලය ලබා ගන්න පුළුවන් ප්‍රභව තියෙනවනම් අපිට ඇති වෙන්න ජලය සම්පාදනය කරන්න පුළුවන්. එතකොට ජලය පිටවීම කියන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ජල ප්‍රභව අඩු නම් අපි ජලයමක් කරන්න ඕනද? සංරක්ෂණය කරගන්න ඕන. හේතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට ජලය දෙන්න බෑ. ඒ හින්දා අපි ජලය නාස්ති වෙන එක උත්සේදනය ජලය වාෂ්පීකරණය පුළුවන් තරම් අවම කිරීම සිද්ධ කරන්න ඕන මේ විදිහට. ඊට අමතරව ජලය සම්පාදනය කළ යුතු භෝග වර්ගය. සමහර ශාකවලට ජලය ටිකක් අඩුවෙන් ඕන වෙයි.
පැහැදිලි ජලය ටිකක් අඩුවෙන් ඕන වෙනවා ඩ්‍රැගන් ෆෘට් වගේ ඒවා අපි ගන්නකෝ ආන්න ඊට අමතරව කෝමාරිකා වගේ ඒවා ගොඩාක් ජලය ඉල්ලන්නේ පැහැදිලි හැබැයි ජලය වැඩියෙන් ඕන කරන ශාක තියෙනවා එතකොට මේ ශාක වර්ගය අනුව මේ ජල සම්පාදන ක්‍රමවේදය මොකද වෙන්නේ අන්න වෙනස් වෙනවා බලන්න ජල සම්පාදනයේ රඳා පවතින සාධක එකක් අන්න පසේ ස්වභාවය දෙක පරිසරයේ ස්වභාවික තත්ත්වය භූමියේ ආතතිය ජලය ලබාගත හැකි ප්‍රභව තියෙනවද නැද්ද කියන එක ජලය සම්පාදනය කළ යුතු භෝග වර්ග පැහැදිලිද යන ඊළඟ කළමනාකරණය පෝෂක ලබා දීම නැත්නම් පොහොර යෙදීම කළමනාකරණය කරන්න අද නර්සරි එකක් ඇතුලේ අපිට පොහොර ලබා දීමත් අන්න පාලනය කරන්න ඕනේ දැන් ඔය පොහොර කියන්නේ මොනවද අන්න ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපි දන්නවා ශාක වර්ධනයට අවශ්‍ය කරන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වගේ වනම් ශාක වලට ගන්න පුළුවන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් ඉතින් ශාක වලට කාබන් ඩයොක්සයිඩ් විදියට ගන්න පුළුවන් හයිඩ්‍රජන් ඔක්සිජන් ශාක වලට ජලයේ විදියට ගන්න පුළුවන් ඊට අමතරව ශාක පූටිකාර හා අණුක ඔක්සිජනුත් ගන්න හැබැයි ශාක වලට නයිට්‍රජන් ගන්න බෑනේ වායුගෝලයේ 78%ක් නයිට්‍රජන් තිබ්බට ඒව ගන්න බෑ එතකොට ශාක නයිට්‍රජන් ගන්න පස්සේ එක්කෝ නයිට්‍රේට් විදිහට එමත් නැත්නම් ඇමෝනියම් විදිහට අන ශාක වලට නයිට්‍රජන් ගන්න පුළුවන් එක්කෝ NO3 මයිනස් නයිට්‍රේට් එමත් නැත්නම් NH4 ධන NH4 ධන ඇමෝනියම් මෙන්න මේ විදිහට පුළුවන්මක් කරන්නද ශාක වලට තමන්ගේ නයිට්‍රජන් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය තමයි ශාක වලට අපි මොනවා විදියටද? කාබනික පොහොර, රසායනික පොහොර, රසායනික නම් සමහරලාට දියර පොහොර, එමත් නැත්නම් කැට පොහොර මේ ඕනම එකක් විදියට ලබා දෙන්නේ මෙන්න මේ කියන අන්න අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය. පැහැදිලිද? එහෙනම් බලන්න මොකක්ද කියන්නේ කියලා. පොහොර මගින් ශාක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලැබේ. පැහැදිලිද? ඒතර මේ ලබා දෙන්න ඕන පෝෂක ප්‍රමාණය තීරණය කරන්නෙත් අන්න භෝග ශාකයේ පෝෂණ අවශ්‍යතා. ඒ වගේම පරිසර තත්ත්ව. පැහැදිලිද? තේරෙනවද වැඩි? පරිසර තත්ත්වයත් එක්කත් අපි දියර පෝරද දාන්නේ කැට පෝරද දාන්නේ කියන එක අපි තීරණය වෙනවා. දැන් සරල උදාහරණයක් ගන්නකො අධික වර්ෂාවක් පවතින කාලයක අන්න පොහොර දැමීමේදී ගැටලු මතුවේ. පැහැදිලි. වර්ෂාව නැති කාලෙක පොහොර දානකොට අන්න ඒත් එක්ක ජල සම්පාදන ක්‍රමවේද වලටත් යන්න වෙනවා. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? ලබා දී යුතු පොහොර වර්ගය භෝග ශාකයේ පෝෂණ අවශ්‍යතා. අපිට ඔය අන්න කියන්නේ මේ අනවශ්‍ය විදියට පොහොර භාවිතා කරනවා කියලා. එහෙම තර්කයක් ගේන. ඉතින් එහෙම මේ අනවශ්‍ය විදියට පොහොර භාවිතා කරන්න මේ කාටවත් උවමනාවක් නැහැ. එහෙම නැහැ. අවශ්‍ය ප්‍රමාණයටයි පොහොර භාවිතා කරන්න. මොකද හේතුව පොහොර කියනවා නිකන් හම්බෙන්නේ නැහැ. අපි සල්ලි දීලා පොහොර ගන්න. ඒ හින්දා මොකද වෙන්නේ? අවශ්‍යතාවයට සරලන ප්‍රමාණයට තමයි අපි පොහොර භාවිතා කිරීම සිද්ධ කරන්නේ. භෝග ශාක වර්ගය අනුවත් අන්න දැන් අපිට ඕන වෙන්නේ ශාකේ වෙනම අස්වැන්නක් නම් අස්වැන්න විදිහට අපිට ඕන වෙන්නේ දැන් පලා වර්ගයක් ගන්නකො. කංකුම් මුකුණු වෙන්න වල ගෙඩි හැදෙන්නේ නැහනේ. අපි ගෙඩි ගන්න එක නෙවෙයිනේ බලාපොරොත්තු. අඹ ගෙඩි වගේ කංකුම් වල ගෙඩි හැද. එහෙම නැහැ. ඒතර අපි මේකේ කොළ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ ආන්න වෙන්න. අපිට වෙන භෝගයක් ගන්නකො. තක්කලි. ඒකේ අපි ගෙඩි අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ. අපිට ලොකු තක්කලි ගහක් හැදිලා වැඩක් නැහැ නේ. ලොකු කඳක් තියෙන ලොකු වැලක් හැදෙනවා මහා දැවැන්ත එක. හැබැයි ගෙඩි එහෙම වැඩක් නැහැ. ආන්න. ඒතර අපි තීරණය කරන්න ඕන මේගොල්ලන්ගේ ආන්න අපේ අවශ්‍යතාවය මොකක්ද කියන එක අනුව යොදන පොහොර නැත්නම් යොදන මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. එහෙනම් අපි කියන්නේ මේ අවශ්‍යතා සහ පරිසර තත්ත්වය මත පොහොර යෙදීමේ ක්‍රමය රඳා පවතී.
ඝන පොහොර හෝ අන්න පොහොර දෙන්න පුළුවන් අපිට කැට විදියට. එමත් නැත්නම් දියර ලෙස ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට තාක්ෂණය දියුණු කරයින් පස්සේ අපි හදාගෙන තියෙන නර්සරි එක ඇතුලේ අපිට පුළුවන් මේ ජල බිඳු ව්‍යාපෘතියක් හදාගන්න නල එලලා හැම ශාකයකටම අන්න තප්පර කීපයකට එක බිඳුවක් වතුර බිඳුවක් අන්න තප්පර 10කට එක බිඳුවක් නැත්නම් තප්පර 20කට එක බිඳුවක් ඒක කළමනාකරණයක් කරගන්න ඕනේ. කරගෙන අන්න අපි ලැබෙන්න සලස්ස. ඒතර අපි එක ටැංකියකට වතුර දාලා තියෙනවා. ඒකෙන් අපි යනවා මුළු පද්ධතිය පුරාම හැම ශාකයකටම එකම විදියට ජලය සම්පාදනය වෙනවා. අපි මේ ජල සම්පාදන නල පද්ධතිය පාවිච්චි කරලා අපිට ඒ ශාකවලට පොහොර යෙදීමත් කරන්න පුළුවන්. අපි අර ටැංකියට දියර පොහොර දාපුවාම අන්න ඔය විදිහටම අපිට පුළුවන් ඒකත් කළමනාකරණය කරගන්න. හරියටම බින්දු විදියට දියර පොහොර ටික ලැබෙනවා. අපි ඒව යම් කාල සීමාවක් ලැබෙන්න සලස්සන. ඊට පස්සේ යලි දියර පොහොර දෙන්නේ නැහැ. අපි නැවත ඒක ජල සම්පාදනය සඳහා පාවිච්චි කරලා පොහොර යෙදීම සඳහාත් අර නල පද්ධතියම අපිට පාවිච්චියට ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඔය අපි සාකච්ඡා කරලා අවසන් කරේ ප්‍රධාන කාරණා පහක්. මේ අන්න තවාන් කළමනාකරණයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ප්‍රධාන කාරණා පහක් අපි සාකච්ඡා කරලා අවසන් කරා. අන්න අන්තිමට අපි සාකච්ඡා කරේ මේ පෝෂක ලබා දීම නැත්නම් පොහොර යෙදීම පිළිබඳව. මෙන්න ඊළඟට මේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු. අපි වගාවක් කරයි යනකොට ඒක සමහරලාට විසිතුරු භෝග වගාවක් වෙන්න පුළුවන්, මල් වගාවක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් ඒක පළතුරු වගාවක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් ඒක එළවලු වගාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාවලියේදී මේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු ටිකක් තියෙනවා. පැහැදිලිද? අන්න මේවා අපෙන් විභාගෙට අහන්න පුළුවන්. මේ වගා කටයුතු වලදී අන්න වගාකරුවන් මුහුණ දෙන ගැටලු මොනවද කියලා. එක අපි කියනවා මේ නව තාක්ෂණය යොදා නොගැනීම. මං කියව අර සරලම කාරණේ අපි මල් පෝච්චියක නැත්තම් පෝච්චියක ගහක් හිටෙවුවෙන් පස්සේ අපි ඒක පොඩි පොලිතීන් උරයකින් වහන. හැබැයි අපේ අම්මලා ඔක පොලිතීන් උරයක් වෙනුවට ශාකරි කිලි ටිකක් ඕකට ගහලා පොඩි හෙවණක් හදා දෙන්න හදන. හැබැයි ඊට වඩා සාර්ථකයි මක් කරපුවාමදර පොඩි යන්න මෙයාට හදලා දෙනවා කෘතිම පොඩි ගෘහයක්. ඒක වඩා සාර්ථකයි. හින්දා මේ අන්න වගාකරුවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ නව තාක්ෂණික ක්‍රම යොදා නොගැනීම. ඒක ඔවුන්ට තියෙන අන්න එකක් අභියෝගයක් සහ මේ දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන් නව තාක්ෂණයට යන්නේ නෑ අර සම්ප්‍රදායික ක්‍රමවලම ඉන්නෝ. හැබැයි සමහර සම්ප්‍රදායික ක්‍රම ඉතා අසාර්ථකයි. හැබැයි ඒ වගේම නව තාක්ෂණික ක්‍රම තියෙනවා ඉතා සාර්ථක ඒවා අපි පාවිච්චියට ගන්නවා නම් අපිට අස්වැන්න වැඩි කරගෙන පලිබෝධ හානිය අවම කරගෙන අඩු පොහොර ප්‍රමාණයක් යොදලා අඩු පිරිවැයක් යොදලා වැඩි අස්වැන්නක් නැත්නම් වැඩි ප්‍රතිලාභයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ ලෝකේ පාවිච්චි කරන ක්‍රම මොනවද? ඒවා ඇයි එච්චර සාර්ථක වෙලා තියෙන්නේ? ඒ සාර්ථක වෙන්න හේතු මොනවද කියලා හොයලා බලලා අන්න ඒ වලින් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. දෙක තවන් හා වගා දියුණු කර ගැනීමට අවශ්‍ය අන්න මූල්‍යමය ගැටලු පැවතීම. දැන් අපි කියනවනේ මේ තවන් හදාගන්න පොලි ටනල් එකක් හදාගත්තා නම් හරි. අපි සාමාන්‍ය වගාවක් කරා යන කෙනෙකුට කියනවා මේ ඔය වගාව ඔය විවෘත වගාවක් විදිහට කරන්නේ නැතුව පොලි ටනල් එකක් ගහගන්න. එතකොට මේක වඩා ආරක්ෂිත ගෘහයක්. මේක ඇතුලේ පලිබෝධ මර්ධනය අඩුයි. ජල කළමනාකරණය කරන්න පුළුවන්. ආලෝකය කළමනාකරණය කරන්න පුළුවන්. පොහොර කළමනාකරණය කරන්න පුළුවන්. බෙසියල්ල කරන්න පුළුවන්. එවිට අන්න නිෂ්පාදන ධාරිතාවය ගොඩක් වැඩි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පොලි ටනල් එකක් හදන්න මූල්‍යමය ප්‍රතිපාදන කොහෙන්ද? ඒකට මුදල් යන. ඒක එක්ක ප්ලාස්ටික් වලින් අපි හදන්නේ.
සැකිල්ල මම පෙන්වන්නම් ඕගොල්ලන්ට. එහෙම නැත්නම් මේක අපි යකඩ වලින් හදන්න. මේ සඳහා පුහුණු ශ්‍රමය ඕන වෙනවා. පැහැදිලි. ඒ පුහුණු ශ්‍රමය අපිට නැහැ. වගාකරුවන්ට නැහැ. එහෙනම් ඒ පුහුණු ශ්‍රමයේ තියන අය තමයි අන්න අපිට යොදා ගන්න වෙන්නේ. ඒකට මූල්‍යමය ප්‍රතිපාදන ඕන වෙනවා. අන්න ගැටලු කීපයකට මුහුණ දෙන්න. හැබැයි අපි දැකලා තියෙනවා මේක දියුණු රටවල් වල අන්න ගොවි මහතාම තමයි පොලි ටනල් එක හදාගන්නේ. ඒ කියන්නේ ඔහුට කාර්මික ඥානය තියෙන. අපිට තියෙන ගැටලුව ඕක. ඒ හින්දා මේ අපි වහාම පෞද්ගලිකව අපි අපේ ඩිවලොප්මන්ට්ස් වලට යන්න වෙයි. අපිට මෝටර රථ එලවන්න විතරක් නෙවෙයි. අපිට මෝටර රථයේ හදිස්සියකදී අක්‍රිය වුණොත් ක්‍රියා විරහිත වුණොත් ඒක චුට්ටක් එහාට මෙහාට කරලා යලි පළගැන්වීමක් කරගෙන අඩුම ගානේ ගරාජ්‍යයකට ගෙනියන්න පුළුවන් තත්යකට අපි මෝටර රථය පිළිබඳ අවබෝධයක් හදාගෙන තියෙනවා. පැහැදිලි. එහෙම නැතුව මේ මෝටර රථ හදන එක නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ මේ සියල්ල දන්න. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය හරහා ඒගොල්ලන්ට මේ සියල්ල ලැබිලා තියෙන හින්දා පොලි ටනල් එක හදාගන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ ගේන්නේ මොනවා ටිකද? ප්ලාස්ටික් බට ටික ගේනවා. පොලිතීන් ටික ගේනවා. ඒගොල්ලන්ගේ ඕන කරන උපකරණ ටික තියෙනවා. තාක්ෂණය තියෙනවා. ඒ හින්දා මොකද කරන්නේ? තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලෝ මක් කරගන්නවද? අර පොලි ටනල් එක මක් කරගන්නවද? හදා ගන්නවා. එතකොට ඒගොල්ලන්ට වියදමක් යන්නේ මොනවා වලට විතරද? අර අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා විතරයි. හැබැයි අපිට ඒක ඊට වඩා වැඩි මුදලක් යනවා වැඩේ කරගන්න. එහෙනම් මේ දෙවෙනි ගැටලුව තමයි අන්න වගාකරුවන් මුහුණ දෙන තවාන් හා වගා දියුණු කර ගැනීම සඳහා මූල්‍යමය ගැටලු පැවති. පැහැදිලිද? අංක 3 ප්‍රචාරණ ද්‍රව්‍ය ගුණාත්මක රෝපණ හිගවීම. මේ ප්‍රචාරණ ද්‍රව්‍ය අපි දන්නවා ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා ශාක වර්ධක ද්‍රව්‍ය. මේ ශාක වර්ධක ද්‍රව්‍ය හිගයි. ඒත් එක වඩා හොඳ වර්ධක ද්‍රව්‍ය හොයාගන්න තියෙන ගැටලුව මේවල තියෙන මූල්‍යමය ගැටලු අන්න අපි කියනවා තුන්වෙනි කාරණේ විදිහට. 4 දියුණු තාක්ෂණික ක්‍රම වර්ධක සාධක පිළිබඳ දැනුම ප්‍රමාණවත් නොවි. ඒක තමයි මේ ඕගොල්ලන්ට අපි දෙන්නේ. අපි දෙන්නේ යන්න මොනවාද? නූතන තාක්ෂණික ක්‍රම. මොනවද මේ මොඩර්න් ටෙක්නික්ස් මොනවද අපිට පාවිච්චි කරන්න තියෙන්නේ? ඊට අමතරව වර්ධක සාධක අන්න අපි කියන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය මුල් ලැබවීම සඳහා අපි පාවිච්චි කරන්න ඕන මොනවද? ඊට අමතරව අන්න මේ ඵල වර්ධනය සඳහා මොනවද දාන්න ඕනේ? වර්ධක ද්‍රව්‍ය. පුෂ්ප පිපීම සඳහා යොදන වර්ධක ද්‍රව්‍ය මොනවද? පුෂ්ප පතනය වළක්වල පරාගණය සඳහා වැඩි කාලයක් ලබා දෙන්න මොනවද දාන්න ඕන වර්ධක ද්‍රව්‍ය? මෙන්න මේ කියන කාරණා පිළිබඳව අන්න අවබෝධය ප්‍රමාණවත් නොවි. තාමත් සම්ප්‍රදායිකව මක් කරනවද? අන්න අතු කැබැල්ලක් කපලා ඒක කෙලින්ම පසේ හිටවල එකෙන් පැලයක් බලාපොරොත්තු වෙලා ඉන්න. හැබැයි අපි දන්නවා ඕන තරම් වෙළඳපොලේ විවිධ වෙළඳාම් වලින් තියෙනවා ශාක වර්ධක ද්‍රව්‍ය. අපිට පුළුවන් අර ශාකාත්ත කපලා පැහැදිලි. අන්න ඒකේ කෙලවර මේ ශාක වර්ධක ද්‍රව්‍ය තවරලා ඊට පස්සේ එහෙම නැත්නම් අපි අවබෝධයේ තියෙනවා නම් අපිට මේ ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා කෝමාරිකා වගේ වල. ඒතර අපි කරන්නේ මක් කරන එකද? මේ ශාකාත්ත කපනවා මේ විදියට. මේ තියෙන ඔය කියන ශාකාත්ත අන්න පැහැදිලි. මේකේ මේ කැපූ කෙලවරට පොඩි කෝමාරිකා කෑල්ලක් අරගෙන මේක දෙකට පළලා මේක අස්සට රිංගවනොම අන්න පැහැදිලි. අපිට ඒකත් එක්කම පැල කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෝමාරිකාවල තියෙන යුෂය අරගෙන ඒක අපිට පුළුවන් අර කැපූ කෙලවර හොඳට ආලේප කරා. ආලේප කරලා අපිට හිටවන්න පුළුවන්. මොකද ඒක මුල් ඇද්දවීම වේගවත් වෙනවා දකින්න පුළුවන් වෙනවා. එතන මෙන්න මේ දියුණු තාක්ෂණික ක්‍රම පිළිබඳව අවබෝධයක් නොතිබී. පැහැදිලිද? එහෙනම් ඔන්න බලන්න වගාකරුවන් මුහුණ දෙන ගැටලු නව තාක්ෂණය යොදා නොගැනීම, ඒ වගේම තවන් හා වැඩි දියුණු කර ශාක ලබා ගැනීමට මූල්‍යමය ගැටලු පැවතීම. එතන අපිට පුළුවන් ওই මූල්‍යමය ගැටලු විසඳ ගන්න බැංකු පද්ධතිය හරහා වගාකරුවන්ට ණය ලබා දීම වගේව අන්න ඒවා සිද්ධ කරන්න පුළුවන්. ප්‍රචාරණ ද්‍රව්‍ය නැත්නම් ගුණාත්මක රෝපිත හිගවීම පැහැදිලි. ඊට අමතරව දියුණු තාක්ෂණික ක්‍රම වර්ධක සාධක පිළිබඳව දැනුම ප්‍රමාණවත් නොවීම.
දැන් ওই ටික අපි පාවිච්චි කරලා අන්න අපි එනවා අර දැනුම ප්‍රමාණවත් නොවීම කියන අවසාන කාරණාවත් එක්ක අපිට පුළුවන් අන්න පාවිච්චි කරන්න මේ ආරක්ෂිත භෝග වගාවන්. අපි මේ දැනුමෙන් සම්පෝෂිත වෙන්නයි යන්නේ. අපිට පුළුවන් මේ ආරක්ෂිත වගාවක් කරන්න. මොකද ආරක්ෂිත වගාවක් කියන්නේ? මනා පාලනය කරපු තත්ත්වය යටතේ භෝග වගා කිරීම. පැහැදිලි? ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? අන්න ආලෝකය පාලනය කරලා, ජල සම්පාදන ක්‍රම පාලනය කරලා, පොහොර යෙදීම පාලනය කරලා, පලිබෝධ හානිය අවම කරගෙන අන්න අපිට මේ ආරක්ෂිත ගෘහයන් තුල වගා කිරීම තමයි අන්න අපි කියන්නේ ආරක්ෂිත වගාව කියලා කියන්නේ. බලන්න මොකද්ද කියන්නේ? පාලනය කරන ලද පාරිසරික තත්ත්වය යටතේ භෝග වගා කිරීම. පාලනය කරන ලද පාරිසරික තත්ත්වය යටතේ භෝග වගා කිරීම අපි කියනවා ආරක්ෂිත වගාවක් ලෙස හඳුන්වනවා. ඒ ආරක්ෂිත වගාවේ මං කිව්වේ පලිබෝධ හානි නැහැ. ජල සම්පාදන ක්‍රම අන්න ඊටා විශිෂ්ටයි. පැහැදිලි අන්න. ඊට අමතරව ආලෝකය හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. පාංශු තත්ත්ව කළමනාකරණය කරලා තියෙනවා. ඒ හින්දා මේ වෙනුවෙන් අපි කාලේ මිඩංගු කළාට ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ අවසානයේ අපිට ලොකු නිෂ්පාදනයකට යන්න පුළුවන්කම ලැබෙනවා. අපි ටිකෙන් ටික හොයලා බලමු මොනවද මේ කියන්නේ. මෙම ක්‍රියාව මගින් අහිතකර දේශගුණික තත්ත්වයන්ගෙන් අන්න ඇතිවන බලපෑම් අවම කරගනිමින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකියි. එතකොට අපි දන්න එකක් තමයි ලෝකේ අපි මේ සමකයට ආසන්නයේ තියෙන නිවර්තන කලාපික රට. හැබැයි අපි දන්න එකක් තමයි මේකෙන් එහා පැත්තට යනකොට අපිට ඍතු නැහැ. අපිට ඍතු දකින්න හම්බ වෙන්නේ අපිට තියෙන වැහිස කාලයක් තියෙනවා, අන්න පායන කාලයක් තියෙනවා. නමුත් තෙත් කලාපික ප්‍රදේශවල ඒකත් නැහැ. අපි කියන්නේ වසර පුරා පැතුරුණු වර්ෂාපතනයක් තියෙන්නේ. අපි එහෙම නිගන ගන්න. වියලි කලාපේ නම් අපි දැකලා තියෙනවා අන්න වැස්ස සහිත අන්න තෙත ඍතුවක් හා වියලි නියං කාලයක් සහිත ග්‍රීස්ම ඍතුවක් අන්න අපිට හම්බ වෙනවා. හැබැයි ලෝකේ අන්න සෞම්‍ය කලාපික ප්‍රදේශවලට යනකොට සමකයෙන් ඈතට යනකොට අපි දැකලා තියෙන එකක් තමයි ඍතු දකින්න පුළුවන්. අන්න ඒකේ ග්‍රීස්ම ඍතුව තමයි ශාකවලට ගොඩක් හිතකර වෙන්නේ. ඒගොල්ලන්ට තියෙනවා සීත ඍතුව. අන්න සීත ඍතුවේදී සම්පූර්ණයෙන් මක් වෙනවද? ශාක හිම වලින් වැහිලා යනවා. එතකොට ඒගොල්ල මක් කරනවද? වසරේ බොහොම කෙටි ග්‍රීස්ම ඍතුවක් තියෙන්නේ. ඒ ඍතුව තමයි ඒගොල්ල ශාක වර්ධනය සඳහා ඵලදායීව පාවිච්චි කරන්නේ. හැබැයි ඉතුරු ඍතුවලදී සීත ඍතුව කොච්චර කටුක වුණත් ඒගොල්ලන්ගේ භෝග වගාවට හානියක් නොවන පරිදි ඒගොල්ල භෝග වගාව පවත්ව ගන්න. සීත ඍතුවේදී ශීඝ්‍ර ශාක වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ආලෝකයේ හිගෙහින්ද. හැබැයි ඒගොල්ලෝ මක් කරනවද? ශාක වලට හානියක් නොවි ඒක මේන්ටේන් කරගන්න ආන්න. ඉතින් අපිට එහෙම ගැටලු නැහැ. ඒතර අපිට සබාදහමෙන්ම අපිට අවස්ථාවක් දීලා තියෙනවා. අන්න හොඳ හිතකර පරිසරයක් ශාක වර්ධනය සඳහා. හැබැයි එකෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවද කියන එකයි අන්න ගැටලුව. ඒතර මේ ආරක්ෂිත වගාවක් ගත්තාම ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ මෙන්න මේ තත්ත්වවල බලපෑමක් නැහැ මොනවාද? දේශගුණික තත්ත්වය. නාන්න. ඍතු ප්‍රශ්නයක් නැහැ. වැස්ස ප්‍රශ්නයක් නැහැ. ලොකු පෑවිල්ලක් ආවට ප්‍රශ්නයක් නැහැ. සුළඟ ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර වැල් වර්ග එමත් නැත්නම් බොහොම ශක්තිමත් නැති කඳන් තියෙන ශාක සුළඟක් ආපු ගමන් මොකද වෙන්නේ? ආන්න ඒවා පෙරලිලා කඩම් වැටලා අපේ ගෙවල් වල තියෙන බණ්ඩක්ක ගස් ටික අනේ වැස්සෙන් පස්සේ අන්න බණ්ඩක්ක ගස් ටික බිමට වැටලා. එතකොට මේ වගාව කරන අපේ ගෙවල් වල දෙමව්පියන්ට ඒක එපා වෙයි. අපි මඤ්ඤොක්ක ගස් ටිකක් හිටවපුවාම අන්න වැහැලා ඉවරුණාන් පස්සේ ඒ ටික මක් වෙලාද? පෙරලිලා. ඊට පස්සේ ආයෙව කෙලින් කරලා පස් දාලා අන්න වැඩ ගොඩාක් කරන්න තියෙනවා. හැබැයි මේ ආරක්ෂිත වගාවක් යටතේ තියෙන විශේෂත්වය තමයි මක් කරගන්න පුළුවන් ද අපිට අන්න මේ දේශගුණික තත්වයන් මග ආරෝගයෙන් අන්න තද වර්ෂාව මීදුම ඒකට ඕනනම් අපිට තියෙන මීදුමනේ අපි එයින් එහාට ගියොත් එහෙම හිම පැහැදිලි අන්න සුළඟ වගේ මෙන්න මේ ඇතිවන අහිතකර පරිසර තත්ත්ව මග ආරවගෙන මක් කරන්න පුළුවන්ද
අන්න වැඩි ආස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආරක්ෂිත වගාවක් අන්න අපි කියන්නේ මේ ආරක්ෂිත ගෘහයක් තුල මම ගෘහය පෙන්වන්නම් ඉදිරියේ. කොහොම එකක්ද කියන එක. මේ බලන්න. අන්න මේ තියෙන අපිට හම්බෙන හරිතාගාරයක් අන්න. මේ අපිට හම්බෙන හරිතාගාර. පැහැදිලිද? අන්න. එතකොට මේ පොලිටනල්ස් මේ පොලිටනල් එකක් සහ හරිතාගාරයක් ගත්තයින් පස්සේ මේ දෙක අතර පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් මේ පොලිතීන් වලින් තමයි මේ පොලිටනල් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට පොලිටනල් එකක් කියලා ටනල් කියන්නේ උමග. ආන්න. පැහැදිලි. අර අපි හරිතාගාරයක් කියලා කියන්නේ බොහෝ විට ඒක ටිකක් මිල අධික එකක්. ඒක වීදුරු වලින් හදලා තියෙන එකක්. ඒ කියන්නේ මේ දෙන්නගේ කළමනාකරණය ටිකක් වෙනස්. පොලිටනල් එකක අන්න කළමනාකරණයට වඩා ඉතා සූක්ෂම කළමනාකරණයක් තියෙනවා කාගේද? අන්න ග්‍රීන් හවුස් එකකම හරිතාගාරයක් තුල. මේකේ මේ ඔක්කොම අන්න ෆ්‍රේම් ටික වීදුරු වලින් හදලා තියෙන. එහෙනම් අපිට ඒක වඩා සූක්ෂම ලෙස කළමනාකරණය කිරීමක් කරන්න පුළුවන්. එතකොට මේ දෙක හදන්න යන මේ පොලිටනල් එකක් වගේ එකක් අන්න අපිට හම්බ වෙන. පැහැදිලි. මේ දෙකේ වෙනස තමයි අන්න එකක් පොලිතීන් වලින් සම්පූර්ණයෙන් හදන්නේ අනිත් එක අපි කියනවා අන්න හරිතාගාර හදලා තියෙන වීදුරු වලින්. හරිතාගාර තුල සූක්ෂම ලෙස කළමනාකරණය වෙනවා. එච්චර සූක්ෂම නැහැ අන්න අපිට හම්බ වෙන පොලිටනල්ස් තුල. පැහැදිලි. ඒකේ ගොඩක් වෙලාවට අන්න එවැනි කළමනාකරණයක් නැහැ. අනිත් එක තමයි යන වියදම. පොලිටනල් එකක් හදන්න යන වියදමට වඩා වැඩි වියදමක් අන්න හරිතාගාරයක් හදන්න යනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ලංකාව වගේ රටවල් වල අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මොනවද? පොලිටනල් එකක් හදන්න. මේ පොලිටනල් එක. පැහැදිලි. මේක තනිකරම පොලිතීන් වලින් හදපු ගෘහයක්. මේ විදියට තියෙන්නේ. අපි මේක මේ සිරස් කණු ටිකක් අපි පාවිච්චි කරනවා මේකට. ඔය සිරස් කණු බොහෝ වෙලාවට අපිට යකඩ වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න අපිට මේක මේ සිරස් කණු නැතුව කෙලින්ම පොළොවටම ආරුක්කු විදියට ගන්නත් පුළුවන්. පොළොවටම ආරුක්කු වගේ ගන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට අපිට බට දාලා හදන්න පුළුවන්. මේකේ ඉදිරි පැත්ත මේ තියෙන්නේ අන්න මේවා තනිකරම අපි පොලිතීන් වලින් වහලා තියෙන්නේ. මෙතනින් අපි අන්න ඇතුළු වෙන්න දොරක් දාලා තියෙනවා. පැහැදිලි. එතකොට මේක බොහොම ආරක්ෂිත ගෘහයක්. මේක තනිකරම ඉතින් අන්න අපිට හම්බ වෙනවා මේ ආකාරයට. වෙනවා. ඔය තියෙන අපිට හම්බ වෙන නර්සරි එකක් මේක ඇතුලේ පොලිටනල් එකක්. මේක අපිට හදාගන්න පොඩි පිරිවැයක් ගියාට මේක ඉතා සූක්ෂමයි. මේක ඇතුලේ සියලු තත්වයන් මනා ලෙස කළමනාකරණයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වටේ තියෙන මේ පොලිතීන් හරහා මේවා කෙලින්ම පසටම සම්බන්ධ කරලා තියෙන. යටින් කාටවත් එන්න බෑ. පැහැදිලි වටේම එම පොළොවටම හිර වෙලයි තියෙන්නේ. එතකොට ආලෝකය එන්න පුළුවන් ගැටලුවක් නැහැ මේ පොලිතීන් හරහා. කිසිදු පලිබෝධකයකුට මේක ඇතුළට එන්න බෑ. පැහැදිලි. ඉතින් පලිබෝධ හානි අවමයි. මේක ඇතුලේ අපිට හොඳ ආර්ද්‍රතාවයක් පවත්ව ගන්න පුළුවන්. එහෙනම් හොඳට ජලය කළමනාකරණය කරන්න පුළුවන්. එතකොට අපි මේකට ගන්න උපස්තරය පස අපි ජීවාණුහරණය කරලා ඕනනම් අපිට මේ බිම මේ අන්න පොලිටනල් එක හදන්න කලින් බිම ලෙවල් කරලා ඊට පස්සේ පසේ තියෙන අන්න භෞතික තත්ත්ව තියෙන ඒවා අයින් කරලා පස හොඳට කළමනාකරණය කරලා ඒකේ අපිට තියෙන සුද්‍ර ජීවීන් ඉන්න අය හොඳ තද ආලෝකයට නිරාවරණය කරලා ඌව කාලයක් වේලෙන්න තියලා පැහැදිලි. අන්න අපිට පුළුවන් මේක ඉතා සූක්ෂම විදියට හදා ගන්න මේක ඇතුලේ සුද්‍ර ජීවීන් ප්‍රමාණය අවම කරගෙන. එතකොට අපි මේකෙදි භෝග වගා කරන්න පාවිච්චි කරන උපස්තර ටිකත් අපිට පුළුවන් වෙන වෙනම ජීවාණුහරණය කරලම ගන්න බෑ. පැහැදිලි. අපිට පුළුවන් හුමාලය වගේ පාවිච්චි කරලා පස් යොදා ගන්න පෝෂක ටික
අන්න ජීවාණුහරණය කරලා මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ඇතුළ රෝග නිවාරිතයි. මේක ඇතුළේ රෝග නැහැ. එතකොට ආලෝකය පාලනය කර හැකි, ජලය පාලනය කර හැකි, පලිබෝධකයින්ට එන්න බෑ. ඒකින්ද මේක ඇතුළේ සාර්ථක වගාවක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක මේ මූලික පිරිවැයක් ගියාට මේකට යම් මුදලක් වේදම් කරන්න ඕන වුණාට හැබැයි මේකේ ලැබෙන ප්‍රතිලාභය ඉතා විශාලයි. අපිට පුළුවන් නම් අන්න වැඩි මිලක් තියෙන නිෂ්පාදනයක් හදන්න මේක ඇතුළේ. දැන් අපි දන්නවා වෙළඳපොලේ මාළු මිරිස් හැමදාම මිල අධිකයි. පැහැදිලි? ගර්කින් මිල අධිකයි. ස්ට්‍රෝබරි මිල අධිකයි. පැහැදිලි? අන්න. එතකොට මෙන්න මේ කියන ඒවා. එතකොට ඒකේ නිෂ්පාදනයේ මිල වැඩි හින්දා අපිට මේ වගේ ගෘහයක් තුල ඕක වගා කරන එක. බෙල් පෙපර් ඒත් එහෙම. පැහැදිලි? මේවා වෙළඳපොළ ඇතුලේ ඉහළ මිල ගණන් වලට අලෙවි වෙන අන්න නිෂ්පාදන. එතකොට අපිට අන්න එහෙම එකක් මේක ඇතුලේ වගා කරන්න අපිට පුළුවන් නම් හේතුව මේක සාර්ථකයි. අපි මේ සඳහා මුදල් වියදම් කරාට අපිට එක බෙල් පෙපර් එකකින් ශාකයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඇයි? ඒවා පලිබෝධ හානි නැහැ. පස කළමනාකරණය කරා අවශ්‍ය මූලද්‍රව්‍ය ටික සියල්ල ශාකයට ලබා දුන්නා. ඒවා හොඳට අපිට පුළුවන්ම කරන්නද කළමනාකරණය කරන්න. කරලා අපිට ශීඝ්‍ර වර්ධනයකට ගියා. කෙටි කාලයක් තුල වර්ධනය කරගත්තා. කෙටි කාලයක් තුල මල් පිපුණා. අන්න අස්වැන්න ලබා ගත්තා. පැහැදිලි? ඒතර අස්වැන්න අපතේ යන්නෙත් නැහැ. ශාක වලට හානියක් සිද්ධ වෙන්නෙත් නැහැ. අපි අර මූලික වියදමක් කරන්න ඕන මේ සඳහා. අන්නේ වියදම විතරයි අපිට ගැටලුවකට තියෙන්නේ. එහෙම නැත්තම් මේ ක්‍රියාවලිය 100% සාර්ථකයි. එහෙනම් අපි මිල අධික නිෂ්පාදනයක් තියෙන. නැත්නම් මිල අධික නිෂ්පාදන වැඩි වටිනාකමක් තියෙන භෝග ශාක අපි මෙවැනි ගෘහ පාවිච්චි කරලා වගා කරනවා. හැබැයි අද දවසේ අපේ රටේ මේවා ටිකක් අඩුවෙන් තියෙන. නැතුව නෙවෙයි තියෙනවා. හැබැයි සාමාන්‍ය ගොවීන් මේ සඳහා මැදිහත් වෙන ප්‍රමාණය මක් වෙලා තියෙන්නේ අඩුයි. ඒකට දිරිගැන්වීමක් නැයිද දරුවෝ දැනගෙන තියාගන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් අන්න මේකට යම් පොඩි එකක් ඉස්සෙල්ලා හදලා පොඩි ගෘහයක් හදලා අපි මේ ඉන්න අන්න ඕගොල්ලන් ඉදන කාමරේ සයිස් එකක්. ඒකට වියදමක් යන්නේ ඔය එහෙම්මෙන් හොයාගත්ත ලී දඬු ටිකක් පාවිච්චි කරලා පැහැදිලි පොලිතීන් ටිකක් හොයලා මේක වහලා අන්න ක්‍රමයකට මේක සකස් කරා මේක ඇතුලේ පොඩි රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන්. අපි උසස් පෙළ කරන දරුවෝ. ඒ හින්දා අපි පොඩි රිසර්ච් එකක් කරලා බලනවා විභාගයෙන් පස්සේ මේක සාර්ථකයිද? අපි මේකේ තක්කලි. එහෙම නැත්නම් අපි මේකේ ගර්කි. එහෙම නැත්නම් මේකේ මාළු මිරිස්. අන්න එහෙම එකක් අපි නිෂ්පාදනය කරලා අන්න ඒකේ අස්වැන්න අරගෙන බලනවා මේක කොතෙක් දුරට ලාභදායක වැඩද. ඒතර මේක එක්ස්පෑන්ඩ් කරොත් අපිට මේක ටිකක් දියුණු කරොත් අපිට ලොකු ප්‍රතිලාභයකට යන්න පුළුවන්ද බැරිද? ඒතර ඕගොල්ලෝ උසස් පෙළ හමාර කරපු දරුවෝ උසස් පෙළින් පස්සේ අන්න මේ ඔබේ වැඩපිළිවෙල ඔබ මේ කරපු මේ සරල අන්න රිසර්ච් එක ඔබට පුළුවන්මක් කරන්නද ඡායාරූපගත කරලා මේක එහෙම්මම තියෙද්දි අදාළ බැංකුවක් එක්ක කතා කරලා අන්න ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මෙන්න මේක තමයි මම ඩිවලොප් කරන්න යන්නේ. මට ඒ සඳහා මෙච්චර මුදලක් වියදම් වෙනවා. ඒ හින්දා බැරිද මට මේකට උදව් කරන්න. එතකොට සමහරලාට මක් කරනවද මේකට කවුරුවත් පැකිලෙන්නේ නැහැ. ඇයි? වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙලක් පේන්න තියෙනවා. වැඩපිළිවෙලක් පේන්න තියෙන හින්දා මක් කරන්නද මේක ඉදිරියට අරන් යන්න ඔබට උදව් කරන්න ඕන කෙනෙක් ලෑස්ති වෙයි. පැහැදිලි? ඒ හින්දා මක් කරන්න පුළුවන්ද? අන්න ඉතා සාර්ථක වැඩක් කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ පොලි ටනල්ස් තුල. මොකද අපිට ග්‍රීන් හවුස් එකකට යන්න බෑ. ඒක ටිකක් මිල අධික එකක් හින්දා. ඒතර ඔන්න අපි ගියේ මොකද්ද? මේ අපිට හම්බෙන වගා අන්න මේ පොලි ටනල්ස් තුල වගා කිරීම. පැහැදිලිද? අන්න මෙම ක්‍රමයේ මගින් බලන්න. මෙම ක්‍රමයේ මගින් පළතුරු වර්ග මෙම ක්‍රමයේ මගින් මොනවද? පළතුරු එළවලු අන විසිතුරු ශාක නිෂ්පාදනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට හරිතාගාරයක් යනු බලන්න
හරිතාගාරයක් කියන්නේ ආලෝකයේ කිසියම් ද්‍රව්‍යයක් කරහා විනිවිද ගොස් ශාකවලට ලැබෙන පරිදි ආවරණය කරන ලද ගෘහය. ඒක පොලිටනල් එකක් වෙන්න පුළුවන් නැත්නම් ග්‍රීන් හවුස් එකක් වෙන්නත් පුළුවන්. වර්තමානයේ උසස් තාක්ෂණය යොදාගෙන මම කිව්වා නවීන හරිතාගාර නිපදවා ඇත. ලෝකයේ තියෙනවා අන්න සුපිරි පන්තියේ හරිතාගාර. ඒත් එක්කම රිසර්ච් කරන්න ලැබ් එකක්. ලැබ් එකක් තියෙනවා. ඒක ඇතුලේ සියලු පර්යේෂණ කටයුතු ටික සිද්ධ වෙනවා. මෙහා පැත්තේ යන්න තියෙනවා මොනවාද? අන්න ග්‍රීන් හවුස් එකක් තියෙනවා. ඒතර ග්‍රීන් හවුස් එක තුල තමයි අයගොල්ල නර්සරි එක මේන්ටේන් කිරීම කරන්නේ. ඒත් එක්ක ඒවත් එක්කම හදාගත්ත අන්න ජල ජීවීන් ඉන්නෝ. මොකද මේ ඔක්කොම එකට යන්නේ. එතකොට මේ අන්න ශාකවල අතිරික්ත කොටස් ටික මේ ඔක්කොම ටික මසුන්ගේ ආහාර විදියට ගන්න පුළුවන්. මසුන්ගෙන් ලැබෙන අර අපි සයිපන් නලයක් දාලා ඇදලා ගත්ත කාබනික ද්‍රව්‍ය ටික තියෙන. දැන් අපි ගෙදර මාළු ටැංකිය අස් කරනකොට අර සයිපන් නලයෙන් එළියට එන කාබනික අපද්‍රව්‍ය ටික අපි විසි කරනවනේ. ඒ ටික පුළුවන් මක් කරන්නද? කාබනික පෝර හදන්න යොදා ගන්න. ඒවා ඊට පස්සේ අපිට පුළුවන් අන්න අර හරිතාගාර තුල වර්ධනය වන ශාකවලට යොදා ගන්න. කොහොමද මේක මේ යන්න ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන විදි? පැහැදිලි. එතකොට හැමතිස්සෙම රිසර්ච් සෙන්ටර් එකක් එකත් එක්ක අන්න පොලිටනල් එකක් නැත්තම් ග්‍රීන් හවුස් එකක් එකත් එක්කම අන්න ජලජ ජීවි. එතකොට ජලජ ජීවීන් වගාව තියෙනවා. ඊට අමතරව අන්න ජලයේ මත පාවෙන අර ශාක වර්ග වගා කිරීම සිද්ධ කරනවා. අන්න සලාද වර්ග ඒ කියන ඒවා තව පැත්තක. එතකොට මේ ප්‍රොජෙක්ට්ස් 3ක් නැත්නම් 4ක් රිසර්ච් සෙන්ටර් එකෙන් පටක රෝපණයෙන් අන්න නව ශාක නිපදවනු. පොලිටනල් එකේ නැත්නම් ග්‍රීන් හවුස් එක ඇතුලේ මේවා ඩෙවලොප් වෙන්න අරිනු. ඒත් එක්ක අන්න තව පැත්තකින් අන්න ජලජ පද්ධති තුල මත්ස්‍ය වගාව වෙනු. තව පැත්තකින් අන්න ජලජ පරිසර පද්ධති මත ලෝකේ ඉතා මිල අධික සලාද වර්ගමක් වෙනවද? අන්න නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? වර්තමානයේ උසස් තාක්ෂණය යොදාගත් නවීන හරිතාගාර මේවා තුල පැලෑටියේ සුද්‍ර පරිසරය වඩාත් නිවැරදි ලෙස පාලනය කෙරේ. එතකොට ශාකයකට වර්ධනය වෙන්න ඕන කරන ප්‍රශස්ත තත්ත්වය අවශ්‍ය ජල ප්‍රමාණය, අවශ්‍ය खनिज मूलद्रव्य प्रमाणे आलोक प्रमाणे මේ සියල්ල හරියටම පාලනය කරලා ලබා දීම සිද්ධ කරලා කෙටි කාලයක් තුල ප්‍රශස්ත වර්ධනයක් අයත් කර ගැනීම සිද්ධ කර. මේ පොලිටනල්ස් තුල නැත්නම් පොලිටනල්ස් ඇතුළු හරිතාගාර තුල වගා කරන ශාක බෙල් පෙපර් අපිට හම්බ වෙනවන්න සුපිරි වෙළඳසැල් වලට ගියාම අපිට ගෙදර හදන්න පුළුවන්. මං කිව්වේ පොඩි එකක් හදමු. පොඩි පොලිටනල් එකක් හදලා මේක පොඩි රිසර්ච් එකක් විදිහට කරමු. තක්කලි, සලාද, පිපිඤ්ඤා, අන්න සලාද කොළ වැනි එළවලු වර්ග අපිට පුළුවන් මක් කරන්නද? මේ ක්‍රමයේ මගින් වගා කිරීම කරන්න පුළුවන්. ස්ට්‍රෝබරි වැනි පළතුරු වර්ග මිලාදිකයි. මේක අපේ අන්න නූරෙලි ප්‍රදේශයේ නම් මේක දකින්න පුළුවන් වෙනවා. හැබැයි මේ දේශගුණික තත්ත්ව බලපාන්නේ නැහැ කිව්වනේ. අපිට කරලා බලන්න පුළුවන්. අන්න සාර්ථකද අසාර්ථකද කියන එක. පැහැදිලිද? ඊට අමතරව මිල අධික කානේෂන් වර්ග, රෝස, උඩවැඩියා වැනි අන්න විසිතුරු පැල අපි නූරෙලියේ බොටනිකල් ගාඩන් එකට ගියාම අපි දැකලා තියෙනවා ඒක ඇතුලේ ඔය වගේ ලස්සන පොලිටනල් එකක්. එමත් නැත්නම් ඒක නම් ග්‍රීන් හවුස් ටයිප් තියෙන්නේ. ඒක ඇතුලේ අන්න රෝස වගාවක් තියෙනවා. ලස්සන එකක්. පැහැදිලි. එතන අපිට පුළුවන් අන්න එහෙම නිෂ්පාදනයක් කරලා ඒකේ පැල අන්න ලංකාව පුරා බෙදා හැරීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව මේ අපි පාවිච්චි කරන තාක්ෂණයක් පටක රෝපණය. පැහැදිලිද? එහෙමනම් අපි ඔන්න සාකච්ඡා කරා මේ ශාක ප්‍රචාරණය පිළිබඳව මූලික කාරණා ටික පිළිබඳව සාකච්ඡා කරලා අපි අවසන් කරේ. අපිට ඊට පස්සේ තියෙනවා මේකේ දියුණු තාක්ෂණික ක්‍රමයක් පිළිබඳව හොයලා බලන්න. ඒ තමයි ටිෂු කල්චර්. ඒ කියන්නේ පටක රෝපණ මූලධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි අදට මේ කොටස අවසන් කරමු.
අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න අන්න ශාක ප්‍රචාරණය සඳහා භාවිතා කරන පටක රෝපණ සිද්ධාන්ත පිළිබඳව පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වෙයි.